ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. අපි මෙතුවක්කල් කතිකා කරමින් උන්නේ යසායා දිවසිවරයාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයෙහි දෙවන වගන්තියේ සිට නවවන වගන්තිය දක්වා වූ කොටසයි. යසායා දිවසිවරයාගේ පොත පළවෙනි පරිච්ඡේදය දෙවන වගන්තියේ සිට 9 දක්වා කොටස. මේ කොටසේ මුළු සමස්ත පොතේම සාරාංශයේ ගැබ්ුණා යයි බයිබල් විශාරදීන් විසින් අපට පවසනවා. ඒ අනුව යමින් මා ඔබට විග්‍රහ කරමින් උන්නේ එහි ඇත්තා වූ ඍණාත්මක තේමාවන් කීපයක්. ඍණාත්මක තේරුම් ගැනීම් කීපයක්. එසේම සෞබැලති සමිදානෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරිවන්න ඉඩ නොදුන් සේක් නම් ජෙරුසලමද සොදොම හා ගොමොරමෙන් සහ මුලින්ම විනාශ වන්නට ඉඩ තිබින. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. එබැවින් අපට ඒ වාක්‍ය හරහා ඉඟි කරනු ලබනවා මේ පොතේ ඉදිරියට ගෙනෙන විශේෂයෙන් දෙවන කොටසේදී ගෙනෙන කතන්දරයක් පිළිබඳව, තේමාවක් පිළිබඳව. පළවෙනි තේමාව තමයි අවශේෂ සිදුවීම්, remnant, the good news of part 1. නැත්නම් පළවෙනි කොටසේම good news එක තමයි that from the exile a remnant will return. අවශේෂ ඉතුරු වූ සියල්ලෝ නැවත එනවා. And that there will be a king who will bring peace to the nation. මෙන්න මෂියාහ මෙසියස් පිළිබඳව ඉඟියක් ගේනවා. From the remnant of the people will come to king like David who will be an everlasting father, counselor, prince of peace with the government on his shoulder. Then යසායා දිවසිවරයා වීඩාවට පීඩාවට වික්ෂිප්ත භාවයට ලක්වුණු මේ නිසා බලාපොරොත්තු බංගත්වයට බලාපොරොත්තු නැති බවට වැටුණු ඊශ්‍රායෙල් සෙනගට තමන්ගේ පණිවිඩය හරහා තමන් ලත් පණිවිඩය හරහා නව බලාපොරොත්තුවක් දෙනකොට මෙසියස් මෂියාහා ක්‍රිස්තුස් පිළිබඳව ලොකු අනාවරණයක් ගෙනීමෙන් මේ සංකල්පය මාංශගත කරන්න පටන් ගන්නවා ඔහුගේ කාල සීමාව තුළින්. පසුව මේ ඉතා ප්‍රබල ජුදා විශ්වාසයක් බවට පත් වෙනවා. A king like David who will be an everlasting father. දැන් මේ පැමිණෙන කෙනා යසායාට අනුව නම් සදාතනීක පියෙක්, සැනසිලි දායකයාණන් වහන්සේ කෙනෙක්, සාමේ කුමාරයාණෝ කියලා උන්වහන්සේට කියනවා. තමන්ගේ උරමත පරිපාලනය තබා දැහැමින් එය යහමින් පරිපාලනය කරන රජෙක්. අපට කුමාරයෙක් දෙන ලද්දේ, අපට පුත්‍රයෙක් උපන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යයි කියනු ලබන ඇත. උන්වහන්සේ මහේශාක්‍ය පාලකයාණෝය. උන්වහන්සේ සැනසිලි දායකයාණෝය. උන්වහන්සේ සාමේ කුමාරයාණෝයයි කියනු ලබන සේක. යසායාගේ මේ වගන්ති ඔබට මතක නම් ප්‍රේමවන්ත දරුවෙනි, යසායා උත්සාහ කරනවා අර කැඩුණු බිඳුණු ඍණාත්මක යථාර්ථයට වර්තමානයට ධනාත්මක අනාගතයක් දෙන්න. එබැවින් යසායාගේ බරපතල ඉල්ලීමක්, බරපතල කතාවක් තමයි අපි ඉන් දුටුවේ. ඊගාවට ඔහු අපට රැගෙනේන අනිත් බලාපොරොත්තු සහගත දේ තමයි රිටර්න්, නැවත පැමිණීම. It is also clear that despite of the disobedience of Judah, God will never break his covenant. God is not going to break his covenant because he is not a man. He is not a man or a son of Israel. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. උන්වහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයෙක් නෙමේ. තමන් වහන්සේගේ ගිවිසුම කඩන්න. උන්වහන්සේ දෙවියෝ. එබැවින් උන්වහන්සේට ගිවිසුම කඩන්න බෑ. එබැවින් මේ සෙනගව හරිගස්සන්න, ගොඩනගන්න, ඔවුන්ට මතක් කරලා දෙන්න, වෙන ජාතියක් ලව්වා දනුවමක් දුන්නත් මේ ආදරය අසීමිතයි. අසීමිත ආදරය මේ ජනතාව නැවත වතාවක් ඔවුන් වහන්සේ වෙතට කැඳවනු ලබනවා. මේ අපූරු අත්දැකීමක්. මේ ශුද්ධ වූ ලස්සන පිරිපුන් අත්දැකීමක් බවට පත් වෙනවා. God will never break his covenant. So the promise throughout is
that they will one day return to the land that they had lost. They returned actually 70 years later, just as Jeremiah would predict. අවුරුදු 70කට පසුව ඔන්න ඔවුන් තමන්ගේ දේශය බලා පැමිණෙනවා. ඒ පැමිණෙනකොට ගොඩක් දේවල් සිද්ධ වෙලා විශ්වාසය විටක වර්ධනය වෙලා විශ්වාසය වෙන අතකට ගිහිල්ලා ඇත්තටම මේ යෙසායාගේ ප්‍රයත්නයේ නිසා තමයි නෙහෙමියා සහ එත්සාට ශුද්ධ ලියවිල්ල නැවත එකතු කරගෙන සකස් කරගෙන එක පොත් පිංචක් හැටියට අරගෙන එන්න ධෛර්යය ලැබුණේ. දවාර වචනයට බලය හම්බ වුණේ. පළදාව දරන වචනයේ දෙවිඳුන්ගෙන් නික්මෙන බව වුණ අදහස් කළේ. ඒ වචනයට නිසි ගෞරවය දෙන්න ඔවුන් පටන් ගත්තේ මේ විප්‍රවාසය ඇතුලේ. විප්‍රවාසයෙන් එළියට එද්දී අවුරුදු 70කින් එළියට එද්දී ඔවුන් තුල තිබුණු විශ්වාසය රඳව ගන්න ඔවුන්ගේ විශ්වාසය අත්දැකීමට ඒ කියන්නේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත්. දේවමාලිගාව උන්වහන්සේ ඇවිද්ද පොළව දැන් එකතු වෙනවා දේව වචනය. තිබුණේ කරුණු 3යි කරුණු 4ක් බවට පත් වෙනවා. ප්‍රේමාන්ත පුතේ ප්‍රේමාන්ත මේ අනුව ඊතා පැහැදිලිව අපට දැනෙන අපට පෙනෙන අපට හිතෙන මේ අපූර්ව කතන්දරයේ දිහා හොඳින් නිර්ණය කරන්න හොඳින් බලන්න. ඔබට දැනේවි ඔබට පෙනේවි සමිදානන් වහන්සේ අපූර්වතම ආකාරයෙන් යමක් සිද්ධ වෙන බව. It is also clear that God is love. එතකොට නැවත පැමිණීම තුළ දෙවි සමිදානන් වහන්සේ ආදරයේ බව ප්‍රකට වෙන්න ප්‍රකට කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපට හම්බ වෙන දේ තමයි මේ දිවසිවරය අපට අරන් එනවා රෙයින් රාජකීය පරිපාලන කාලය ආණ්ඩු කාලය ආණ්ඩුව රෙයින් රජවී සිටින කාලය නැත්නම් රාජකීයත්වය. Isaiah prophesies that a king would come who would reign like no other. Details of his reign are given, his birth, his ministry in Galilee of the Gentiles, and his lineage from line of Jesse, his anointing to do God's work. Anyone who doubts the validity of Christ's claim to kinship need only look back to the accuracy of the predictions in Isaiah. ප්‍රේමාන්ත පුතේ ප්‍රේමාන්ත දුවේ එබැවින් රාජකීයත්වයේ පිළිබඳ දැක්මකුත් අයිසායා දිවසිවරයා පළවෙනි පරිච්ඡේදයේ දෙවන වගන්තියේ සිට නවවෙනි වගන්තිය දක්වා අරගෙන එනවා. අවසානයේදී මේ දිවසිවරයා තව දෙයක් මේ අස්සේ ඉඟි කරනවා. ඒ තමයි rejoicing ප්‍රීතිഘോഷාව. Throughout the chapters there are times of rejoicing at the God's goodness amidst the bad news. ඔබට දැනේවි දෙවන පරිච්ඡේදයේ 1:5 12 14 පරිච්ඡේදයේ 1:2 හා 27 පරිච්ඡේද 30 පරිච්ඡේදයේ 19 33 32 පරිච්ඡේදයේ 15 20 34 පරිච්ඡේදයේ 16 35 මේ අනුව අපට දකින්න පුළුවන් හැම දිවසිවරයෙකුගේම වගේ මේ දිවසිවරයාගේ පොතත් ප්‍රීතියෙන් සතුටෙන් හා අනාගත බලාපොරොත්තුවෙන් පිරුණු පොතක් බව. හොඳයි ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ ඇතුලේ තව තේමා කීපයක් අපි මේ විදිහට සංක්ෂිප්ත කරනවා. පළවෙනි පරිච්ඡේදය දෙවන වගන්තිය නවවෙනි වගන්තිය දක්වා. God used them to discipline his people. කවුද මේ them කියලා කිව්වේ? යෙසායා දිවසිවරයා මේ සඳහා යොදාගත්තු තවත් අයවරුන් ඉන්නවා. තව වචන ගොඩක් තියෙනවා. Isaiah mentions a number of nations therefore had dealings with Judah. Assyria, Babylon, Philistia, Moab, Syria, Damascus, Cush, Egypt, Edom, Arabia, Tyre. මේ ඇතුලේ අර මං කිව්ව කොටසෙන් ගෙනෙන යථාර්ථයේ ගේන්න මෙන්න මේ අයව උපයෝගී කරගන්නවා. අපේ ජීවිතවලත් සමහර අය උපයෝගී කරගන්නේ එහෙම තමයි. අපට කුරුස වුණාට අපට අමාරු වුණාට දරන්න බැරුව ගියාට ඒ අයව අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ අපේ ඩිසිප්ලින් එක, අපේ විනය, දෙවිඳුන් කෙරෙහි අපේ ඇති විශ්වාසය ප්‍රතිනිර්මාණය කිරීම උදෙසායි. මොකද්ද මේ නික්මෙන කරුණු තුන? There are 3 points that we should notice. What are they?
God used them to discipline his people. So God used Assyria, Babylon, Philistia, Moab, Syria, Damascus, Cush, Egypt, Edom, Arabia, Tyre. Therefore, we do know that God uses according to his own knowledge. They exceeded his limits. They were inhuman, unjust, and mocked the God of Israel. Then මේ දෙපිරිසම එක්තරා අවස්ථාවකදී දෙවියන් වහන්සේට අවඥා කරන්න පටන් ගන්නවා. ඊශ්‍රායෙල් සෙනගත් තමන් වහන්සේගේ නොවන ජනතාවත්. Therefore God punished them with fire, eventual extinction. මේ දෙපැත්තටම මේක සිද්ධ වුණා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. මේ අනුව අපට තේරෙන්නට ගන්න ඉතා බරපතල දේ තමයි සමිදානන් වහන්සේගේ මහා ආධිපත්‍යය. උන්වහන්සේ කෙසේනම් තමන්ගේ ජනතාවව පරිපාලනය කරනවාද යන්න. ප්‍රේමවන්ත දරුවනි, එසේ පරිපාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වෙනවා. හොඳයි ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. මේ වැඩසටහන් වාරය තුලදී මා ඔබට ගෙනාපු මේ තේමානුකූල විග්‍රහය මේ පොත තේරුම් ගැනීම උදෙසා ඔබට හොඳින් උපකාරු වන බව නිවැරදි. දැන් මම පළවෙනි වගන්තියත් දෙවන වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වාත් අරගෙන මේ පොතේ සන්දර්භයේ ඇතුළට රිංගා එය කෙසේද යයි නිර්ණය කරගන්න ප්‍රවේශයක් ඔබට ලබා දුන්නා. මේ ප්‍රවේශයේ අරමුණ තමයි ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මේ පොත ඇතුලේ දිවෙන දේවධාර්මික දිවසිවර තේමාව වචනයෙන් වචනය තේරුම් ගන්න. ඒ සඳහා මම ඔබට අරගෙන එනවා මේ සාරාංශගත වෙලා තියෙන පුංචි පුංචි වචන ඇතුලේ සාරාංශගත වෙලා තියෙන තව තේමා කීපයක්. මේ තේමා කීපයෙන් පසුව අපට පුළුවන් වේවි වචනයෙන් වචනය දිවසිවර යසායාගේ තේරුම් බේරුම් කර ගැනීම සඳහා විවරණයකට ඇතුළු වෙන්නේ. ඒ විවරණය බොහෝ විට සාහිත්‍යමය විවරණයක් වේවි. ඒ සඳහායි මා මේ තේමාවන් ඔබට දෙන්නේ. දැන් මේ සමස්ත පොත දිහා බලපුවාම අපට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ කතන්දරයක්. දැන් අපි දෙවියන් පිළිබඳව හැදූ රූපය, යසායා දිවසිවරයා දෙවියන් පිළිබඳව හිතාගෙන ඉන්න රූපය අපි තීරණය කරගනිමු, තේරුම් ගන්න. He is the only God there is. There is only one God. That is nothing more than Yahweh himself. God says, there are no gods beside me. We are told that so-called gods don't really exist. God is the only God. Other gods have been invented by the people. God also says, there are no gods like me. Isaiah mocks the other gods, pointing out that they have ears, but they can't hear. They have eyes, but they can't see. They have feet, but they cannot walk. So my brothers, my sisters, ඔවුන්ට ඇස් ඇත පෙනෙන්නේ නැත, ඔවුන්ට කන් ඇත ඇසෙන්නේ නැත, ඔවුන්ට දෙපා ඇත ඇවිදින්න බෑ. මේ ආකාරයෙන් අන් දෙවි දේවතාවු නිර්දය ලෙස පාත හෙළන යසායා දිවසිවරයාගේ ඒක දේවවාදී සංකල්පය තේරුම් ගැනීම අතිශයින් වැදගත්. There is only one God, and that God is Yahweh, and he said that he is a jealous God. වෙනත් කිසිවෙකුව ඉවසන්නේ නැති දෙවි කෙනෙක් බව අපට ඉන් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ දිවසිවරයා තමන්ගේ මේ දිවසාවලිය හරහා ගේනවා දෙවියන් වහන්සේ, ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේ, ਸਰව බලධාරී, ਸਰව පරාක්‍රම තැනන් වහන්සේ, the almighty creator. උන්වහන්සේ ਸਰව බලධාරී, ਸਰව සර්වේශ්වර වූ මෞංකාරයාණන් වහන්සේ. Man should
look to the Almighty Creator for wisdom about the future. So, man has no power. Man has no power. We are unable to extend our life. We are not able to extend any single second of our life. We die on the day that God demanded and counted. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපිට අපේ ජීවිත එක තප්පරයකින් දිගු කරන්න බෑ. එක තප්පරයකින් එය නිර්වචනය කරගන්න අමාරුයි. සමිදානන් වහන්සේ අහස මැව්වේ, තරු තාරකා මැව්වේ, වට නම් තිබ්බේ. ඒ ප්‍රඥාව, ඒ විඥානය අපි කොහොමනම් තේරුම් ගන්නද? යෙසායා දිවසිවරයා පුන පුනා කියනවා ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේ මැවුම්කාරයානෝය කියා. ඒකට හේතුවක් තියෙනවා. බබිලෝනියවරුන් වැන්දේ ඉරහඳ ගල්වලට. බබිලෝනියවරුන් ඉරහඳ ගල්වලට වඳිනකොට ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ ජනතාවට ඒ බොරු දෙවි දේවතාවන්ගෙන් මිදී සත්‍ය වූ විශ්වාසය තුළ දිවි ගෙවන්න ආభాෂයක් දිය යුතුව තිබුණා. එසේ දිය යුතුව තිබූ ආభాෂය බරපතලව දෙනවා. There is only one God. He is no one but Almighty God, the Holy One of Israel. ඉතින් මේ අනුව දෙවි සමිදානන් වහන්සේ පිළිබඳව තවත් ඉදිරියට යන යෙසායා කියනවා මෙහෙම. God is the Holy One of Israel. He's the Holy One of Israel. The title for God occurs 25 times in the second part of the book of Isaiah. Amos focused on God's righteousness. Hosea on God's faithfulness, and Isaiah on God's holiness. Therefore, according to Isaiah, my brothers, my sisters, God is holy. So the invitation is very clear. He invited people of God, Israelites, to become holy, to abandon their sinful behavior, sinful life. So therefore, it was so important to remind you, my brothers, my sisters, that his aim was nothing more than to invite people to become holy as God is holy. සමිදානන් වහන්සේ එබැවින් ශුද්ධවන්තයි. යෙසායාගේ අත්දැකීම ඒකයි. මේ ශුද්ධවන්ත යෙසායාගේ අත්දැකීම අනුව දෙවියන් වහන්සේගේ ශුද්ධවන්ත භාවය අත්දැකීම ඊශ්‍රායෙල් ජනතාව කළ යුතු දෙයක්ව තිබුණා. ඊළඟ තේමාව වුණේ Redeemer of his people. දෙවියන් වහන්සේ Redeemer. එමත් නැත්නම් උන්වහන්සේ තමන්ගේ ජාතියේ ගැලුම්කාරයා. God is described as the kinsman redeemer. ගෝත්‍රී කුලේ වංශේ තමන්ගේ මිදුම් කරුවා හැටියට දකින්න පටන් ගත්තා. Just as the kinsman redeemer would step in to help a family, so God has the power and is willing to help because of his covenant and his commitment to his people. So my brothers, my sisters, it is very important to understand God's commitment towards his covenant. So Isaiah is very, very keen on this matter. He proves that God is committed to his commitment. So therefore, he is the redeemer of his people. He is the father according to Isaiah. Isaiah දිවසිවරයට අනුව එබැවින් තැනන් වහන්සේ ගැලුම්කාර මිදුම්කාර තැනන් වහන්සේ. ඒක ආසේ තවත් තේමාවක් තියෙනවා. The savior of the nation. ජනතාවට අඳෝනා දෙද්දි දොස් නගද්දි ජනතාවට බලාපොරොත්තුවක් දෙන දෝෂයක් ඒ තුලින් නික්මෙන බැවින් අපට පෙනෙනවා උන්වහන්සේම පමණයි මේ ජනතාව ගලව ගන්නේ. So therefore අපි කතා කරන පිළිවෙලට පළවෙනි පරිච්ඡේදයේ දෙවන වගන්තියේ ඉඳලා 9 වෙනි වගන්තියට මේ සංක්ෂිප්තය අපට අරගෙන එනවා. Savior of the nation. සමස්ත මුළු මානව වර්ගයාගේම ගැලුම් කරුවාණන් බවද අපට ඒදී පැහැදිලි වෙනවා. So my brothers, my sisters, this title was applied to God in the book of Isaiah. It was applied, book of Isaiah, before it was applied to Jesus in the New Testament.
ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. Savior of the nations. මෙය ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ කරන්න පෙර යෙසායාගේ පුතේ දෙවියන් වහන්සේට සම්බන්ධ කිරීමෙන් සබදතාවය අපිට පෙර දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුල ප්‍රකාශිත බව ප්‍රකාශ වෙනවා. It is Isaiah therefore emphasizes God's concern for all peoples and his desire that there should be an international gathering in the new heaven and earth. That means this salvation is not belong only to Jews but to the whole nation, but to the whole humanity. මුළු සමස්ත මානව වර්ගයාටම මෙම ගැලවීම අයත් බව කතා කරනවා. එතනින් එහාට යන මේ දිවසිවරයා අපට කතා කරලා කියනවා ඉතිහාසය හදන්නේ, ඉතිහාසය නිර්මාණය කරන්නේ, ඉතිහාසයට අයිතිය තියෙන්නේ උන්වහන්සේට විතරයි. He is the Lord of the history. Isaiah says that the nations are but a drop in the bucket. God begins, controls, ends history. He foretells and controls the future. So therefore history is He. 41 1 29 ඉඳලා 29, 42 8 9, 17 ඉඳලා 17, 44 6 8, 25 26, 46 10 11, 48 3. මේ අනුව අපට පැහැදිලි වෙනවා therefore දෙවියන් වහන්සේ Lord of the history. All for his glory. ඒ වගේම යෙසායා දිවසිවරයා කියනවා දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පයේදී this focus on God throughout the book is in order that glory might be made known. The word glory is a key word in the book. Therefore God wants his splendor to be displayed for the world to see. So therefore උන්වහන්සේගේ මහේශාක්‍ය ලීලාව ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ හරහා කතා කරන්නට පටන් ගන්නවා. මේ අනුව අපට පැහැදිලි ලෙස පෙනෙන්න ගන්නවා යෙසායා දිවසිවරයා මෙන්න මේ තේමාවල් ඔස්සේ අඩු වැඩි කරමින් ඔහුගේ තේමාවට සියලු මස්මාංශ ඇතුල් කරන ආකාරය. ඉතින් මේ තේරුම් ගැනීම දැන් හොඳටම ඇති. මා ප්‍රේමවන්ත දරුවෙනි. එබැවින් මම මේ වැඩසටහන් වාරය මේ වැඩසටහනෙන් නිම කරනවා. නැවත වතාවක් තෙවන වැඩසටහන් වාරයෙන් ඔබව හමු වෙන තුරු. එහිදී යෙසායා දිවසිවරයාගේ පොතෙහි අකුරක් ගානේ අධ්‍යයනය කරන්න වෙනම ආකාරයක යොමුවකට ඔබව අරගෙන යනවා. හොඳයි මේ වැඩසටහන් වාරයෙන් ඔබ ඉගෙනගත් දේ මහ විශාලයි. මේ මා ඔබට දුන්නේ යතුර. මේ යතුරම අනිකුත් දිවසිවරුන්ටද අගේ කොට සපයා ගන්න පුළුවන්. ඉතින් එබැවින් ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ නැවත හමු වෙනතුරු මා ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි.